තව මේක ප්‍රශ්නයක් තියෙනවා මම මෛත්‍රී වඩන කෙනෙක් නේ කිසිවෙකුට දේශ නොකරන කෙනෙක් නේ. එහෙත් සිහිනෙන් පිය වෙනවා. අසුබ සීන පේනවා. සමහර දාට යම් කිසි අද්භූත කෙනෙක් ඇඟට හේතු වෙනවා. වගේ දැනෙනවා. මේ වැඩිපුර මෙවැනි හීන පේන්නේ රාත්‍රියේ හොඳට වන්දනා කරලා දෙවියන් මළගේ ඥාතීන්ට පින් දුන්න දිනවලට. ඇතන් දිනවලට බය වෙලා කෑ ගැස්සෙනවා. දැන් මේ වගේ දේවල් වෙනවා. ඉතින් මේ බුදු ගුණ සිහි කරන දහම් මාර්ගයේ යන කෙනෙක් වෙලත් ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි මේ අහන්නේ. දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ ওই ටිකම තමයි. මොකද හේතුව? මේ ලෝකයේ පිළිලා තියෙන්නේ 18999ක් මාර පාක්ෂිකයෙක්. බුද්ධ පාක්ෂිකයෙක්, ගුණ පාක්ෂිකයෙක් ඉන්නවා නම් 17 එකෙනෙක්වත් කියන්න බෑ ඒත් මේ කාලේ. බුද්ධෝත්පාදයක් තියෙන කාලේ. අනිත් කාලෙක සියල්ලෝ මාර පාක්ෂිකයෝ. කලාතුරකින් මහා බෝසත්වරයෙක් විතර කීවේ රහුලිත මධ්‍යස්ථව ගමන් කරනවා. ඊට මෙහා ඉන්න ලෝකයා මාර පාක්ෂික පැත්ත ප්‍රිය කරනවා. පාරමිතා පුරන ඒ වැඩිච්ච උත්සමයක් නම් ඒ අවස්ථාවේදී මාර පාක්ෂිකත්වයේ ප්‍රිය නොකර ඒවා ඉවසගෙන තමන් ආපු මාර්ගයේ ගෙනියනවා. ඒ අය 18 ලක්ෂයකට කෝටියකට කෙනෙක් වෙන්න පුළුවන්. වැඩි හරියක් ලෝක සත්‍යයේ ඉන්නේ මාර පාක්ෂිකයෝ. කවදාවත් මේ බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ ප්‍රිය කරන්නේ නැහැ. ප්‍රිය කරන අය බොහෝම ටිකයි. හැබැයි එක දෙයක් තියෙනවා. ඒවැ බලයක් නොතිබුණා නම් එහෙම. අද බෞද්ධයෝ ඉවරයි. බෞද්ධ නාම මාත්‍රෙත් ඉවරයි. බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ සිහි කරනකොට 17 එක්කෙනෙක් ඒකට කැමති නම් 18999ක් විරුද්ධයි. 999ක් එක පැත්තක් නම් එක්කෙනෙක් එක පැත්තක්. මෙන්න මේ තරම් අති දුර්ලභ දෙයක් තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනකොට පෘථග්ජන ලෝකයාගේ නැත්නම් මාරපාක්ෂික ලෝකයාගේ ප්‍රතිචාරය වුමයි. හැබැයි ඔය වෙලාවේදී එක දෙයක් තියෙනවා. බුදු බලයේ, ධර්ම බලයේ, සංඝ බලයේ කියන මේවා දින විශේෂ බලයක්, විශේෂ ආකර්ෂණයක්, ආශිර්වාදයක් තියෙනවා. ඒ තිබෙන ආශිර්වාදයට කොටු වෙලා ඉන්න නිසා අර 999ම ගහන්න ආවත් පහර ගහ ගන්න බෑ. හැබැයි බැරි වුණාට බය ගැනීම, කුලප්පුකදී ඒ මට්ටමට ඒගොල්ලන්ට කරන්න පුළුවන් හරියක් තියෙනවා. හැබැයි මරා දමන්න පුළුවන් කමක්, විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. අර ගුණේ ඉන්න එක. ඉවසිල්ලෙන් යුක්තව ඔහු ජය ගත්තොත්. ඊට පස්සේ අර සතන් ආවත් Tamanට පහරක් ගහන්න බැරි වෙනවා. ඒවෙන් අපිව හසුරවන්න බැරි වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේලාටත් ආව වසවර්ති මාර්ගය. මහා ඇත්පසක්ම වවාගෙන කැලය පොඩි කරගෙන පිබගෙන උන්වහන්සේ කුටියක ඉන්නකොට වෙන හැමතැනම කැලය කලනවා. ඇතෙන්ද මොකේද කියලා බලනකොට ආවර්ජනා කරන දැක්ක ඇතෙක් නෙමෙයි මාර්යා බය ගන්නද විදිහ. ලෝතුරා බුදුරජාණන්වත් හම්බුනාද මාර්යා නිකන් හිටියා. මහා ණය පිබිනවා. කුටිය අතර ඇවි. බලන්න මෙච්චර ණය කොයි. මේක ණය නෙමෙයි වසවර්ති මාර්යා විසක්ම වගේ නේද? මාර්යා මං උඹ දැක්කා. උඹ බිම්බර මං බය ගන්නද බෑ බලන්න. උඹ වෙලා බලන්න. මාව අඳුරගත්තා කියලා බොහොම සමීරකින් අතුරු දානවා. මෙන්න මේ වගේ අවස්ථා. වික්ෂුන් වහන්සේලාට බල කී ඉන්නකොට වැඩේ හරියන්නේ නැහැ. තව පිටක් මාර්ගඵල අවබෝධ කරලා කෙලවර කරන්න යන්නේ. හිත වෙනස් කරන්න ඕනේ කියලා. ගොවියෙක්ගේ විසක්ම වාගෙන වැල්තියකුත් අතින් අරගෙන පොටුවක කෙවිඩකුත් අතින් අරගෙන. ඇයි බෞද්ධ ගෞතමයන් වහන්සේ වගේ හරක් ටික එහෙම කියන දැක්කද? එයා ඔය ප්‍රශ්නයක්. අර මොකද අවධානය යොමු කරන්න කියලා කොහෙද? මාරේ උඹට පුළුවන් කමක් නැහැ. මගේ පිරිසගේ හිත වෙනස් කරන්න ඔය වගේ දේවල් කරලා. උඹ වැඩ බලන්නේ බලයන් කියනවා යන්න ගියා. සංගීතයටපත් වෙලා මාව ඉතන්දර ගත්තා. ඒක අර පාතර දෙද්දේ ගොම් වෙහක් අරගෙන ඇවිල්ලා එහාට යනවා මෙහාට යනවා පාතර වල හැපිය. වික්ෂුන් වහන්සේලා කෑ ගන්න පටන් ගත්තා ආහාර හරක පාතර විදිහට හදනවා කියන්නේ. මාන්නේ හරකෙක් නෙමෙයි ඒ මාර වෙහක් අරගෙන ආව මාරයා ඔබලාගේ හිත වෙනස් කරන්න ඇදිලා කරන වැඩ. දැන් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වනහන පිළිසෙට පහර ගහන්න ඔහොම දේවල් කරන ඔය විදිහ මාර්ගපාක්ෂිකය ක්‍රියාත්මක වුණා නම් නිවන් දකින්න මඟ පාදා ගන්න කෙනෙකුට අද කොච්චර ඉන්නේ. ඒ වගේ දේවල් කිරීමේදී අපිට පුළුවන් කමක් නැහැ මෙච්චර තුනුරුවන් අදහන මට ඇයි මෙහෙම වෙන්නේ කියලා. තුනුරුවන් ඇදහිම හරිනම් එහෙම වෙන්නේ වැඩි අකම්පිය විසීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේක ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියන්නේ අපි බුදුන් වැද්දා, දහම් වැද්දා, සම්බුන් වැද්දා කියලා සියලු ලෝකෙන් අපි රකින්න කෙනෙක් හැදෙන එක නෙමෙයි. කොයිතරම් විරුද්ධවාදීන් ඇවිදලා ඉතින් ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න වැඩ කළා. ඒ තුලින් අපිව කම්පා කරන්න බැරි මානසිකත්වයක් ගොඩ නැගෙනවා නම් මෙන්න මේකට කියනවා තුනුරුවන් ඇසුරු කරමින් ආර්ය මාර්ගයේ වැඩිීමේ ප්‍රතිපදාව. අකම්පිය බව.
පුට්ටස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අසෝකං විරජාන්තේ මගේ තමංගල මුත්තම මංගල කරනවා. මේ ලෝක ධර්මයන්ගේ ගැටෙන්නේ නැතුව, ශෝක නැතුව, කෙලෙස් හජක් නැතුව, බිය නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් ගොඩ නැගෙනවා ධර්ම අවබෝධය තුල. මෙන්න මේ ධර්ම අවබෝධය ලැබුණා නම් ඕකට කියනවා ආර්ය මාර්ගය වැඩුණා. එහෙම නැතුව ආර්ය මාර්ගය වඩනවා කියන්නේ අපි හිතා බුදුන් වැදලා දහම් වැදලා ඔක්කොම කරලා පස්සේ කිසිම එකක් අපි ළඟට එන්නේ අපිට රැකවරණ සලසලා තියෙනවා මේකේ වහව කියලා හිතුවර හරියන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදලා හිටපු මහරහත් ඵලයට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේගේ ඔළුවට නන්දයාක්ෂය ටෝකා කරලා ගියා නම් මොනවද කතා කරන්නේ? භූතයෙක් ඇවිල්ලා අපේ ඇඟ ළඟ හිටියා කියලා අපේ ඇඟේ ගෑවුනා කියන අපිට හිතන්න පුළුවන් දුරුරුවන් අදහන මට ඇයි මෙහෙම වෙන්නේ කියලා. අදහලා නෙමෙයි අදහන ප්‍රතිඵලය අග්‍රඵලයක් ලබලා. තුන්වරා ඵලයේ අග්‍රඵලයේ ලබාගෙන ඒකෙත් අග්‍රඵලයේ ජීවත් වෙච්ච වෙලාවක් නිරෝධ සමාපත්තිය. යකා නිකන් හිටියා. හිත බාලා තියෙන හඳේලියට හොඳට දිවිසෙනා මූට යන්න බෑ. මක් නම් යන්න බෑ බල බල. අයින්දම හිතන ටොක්ක බලහන් කරන් තටේ දිවිසෙන්නේ නැහැ. උන් හිතන්න එපා. අනිත්‍යක්ෂය කියන යාළුවා කියන. මහා භයානකයි. උඹේ හිතවිලත් භයානකයි හිතන්නවත් එපා. මොනවා කියවත් හරියන්නේ නැහැ මම ඇනලා මෙන්නම් ටොක්ක කියලා අපව වෙලෙන්නේ පුළුවන් හයියෙන් ටොක්ක කරනවා. මුගලන් මහරහතන් වහන්සේත් ඔක බලාගෙන. ඒ එනබ ටොක්කේ බලය කොච්චර තියෙනවද? හෙන හතක් එකට පිපිරුවා වගේ මහ බලයක්. හැබැයි උන්වහන්සේ නිරෝධාවපතේ හිටු නිසා උන්වහන්සේ දැනුනේත් නැහැ ආපදාවක් උනේ. නිරෝධාවපතෙන් හකුණාට පස්සේ එයා දන්නේ නිරෝධාවපතේ ඉන්නකොට ඒව තියා ලෝකෙ මොනව වුණා. ආවර්ජනයක් නැහැ. ඊට පස්සේ ඒවා මොකද දැනෙන්නේ මොළුවද? මේ ඔළුවේ ගියා හැම දිහා රිදෙනවා වගේ පොඩ්ඩක් නම් දැනෙනවා කිව්වා. නිරෝධාවපතෙන් හිටවිද ඔයින් බේරුණා. නැත්නම් ඒ අලිහත් බානක් වලන්න වලක් හැදෙන්න තියෙන උටුක්. මෙන්න මෙහෙම ටොක්කක් කරලා නන්දයක්ෂ ඒ මොහොතේම එතනින් ගිහින් අපාගත වුණා. අද්භවත නැතිලා ගියා. අන්න ඔකයි සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා පේන්න ඕනේ අන්න ඒක තමයි අන්න ආරක්ෂාව කියන්නේ. අපි ඒ තුල වැඩුණාට පස්සේ ඒ ටොක්ක ඇන්නත් ඒකෙම ආබාධයක් වුණේ. ඇනීම නතර කරන්න බැරි වුණා. ඇන්නත් ඒක සාමාන්‍ය කෙනෙකුට ඇන්න නම් එහෙම විනාශයෙන් විනාශය. ලෝතර බුද්ධත්වයට පත් වෙලා ඉන්න සංහාර හති රගා ඇවිදලා මේ රෝගේ කවුරුවත් ළඟ නටපු නැති කාම නැටුමක් නැතුව. නටලා අట్లా අන්තිමට පෙරදිලා කියනවා. වෙන තාපසේ ළඟ ගිහිලා මේ නැටුම නැටුවන. දරා ගන්න බැරුවොත් පපුව පැයිලා උණුලේ වැක්කිරෙනවා. හදවත පැනිලා යනවා. දරා ගන්න බැ අපිට වසඟ නොවි ඉන්න බැහැ. විසිට වෙලා යනවා. මේ තාපසේ යන මහ පුදුම තාපසේ. ඇස්කොනා කරලා බල්ල තරම්වත් වික්ෂිප්ත කරන්න අපිට බැරි වුණානේ මෙච්චර නතු. තාත්තා කිව්ව එක ඇත්ත, අපි පියා කිව්ව එක ඇත්තම. මේ දෝවර්ණ පාසානය දැකලා මස් කැදල්ලා කියලා හිතාගෙන ගිහින් කණ්ඩ ගිහිලා උගුසාගේ හොට යන ගත්තා වගේ අපෝ පෙරදෙනවා යන්න එපා. අපිට මෙහෙම එකක් කිව්වනේ. අපිට බැරි මොකද්ද කියලා අහගෙන අපි ආවට අපිට තුනේ ඉතිගෙන. අපේ පියා කිව්ව ඇත්තමයි කියලා අපසවර්ති මාර්ගේ දුවර දුන් දෙනා. ওই විදිහට කිව්වයි කියලා කියන බුදුරන් වහන්සේට කඩපාන්න විදිහට බුදුරන් වහන්සේලා. කාමරේ ගොඩ ගන්න ඇවිත්. ඉතින් කාමරේ ගොඩ සංගන්න ආපු ක්‍රියාවලිය අරමුණු කරන්න ආපු එක නතර වුණේ නැහැ. හැබැයි ඒකෙන් කම්පා කරන මානසිකත්වය නැති වුණේ ආර්ය මාර්ගය. යයි ලෝකේ සැප හෝ දුක හෝ දෙන ලාභ අලාභ ආයතයස නිന്ദා ප්‍රහංසා දුක සැප කියනවා. මේ ලෝකේ නැති වෙන්නේ නැහැ. ඒ වයින් කම්පා කරන වෙලේ මානසිකත්වයක් ඇති වීම තමයි ආර්ය ධර්මයේ ලැබෙන ප්‍රතිඵලය. මේ ඕක අපි දකින්න ඕනේ. ආර්ය ධර්මයේ ස්වභාවය ගන්න එකයි. අටලෝ දහමින් කම්පා කරන්න පුළුවන් කමක් නැති සත්‍යෙන මානසිකත්වය උදා කරන්නේ. අහං නාගෝ සංගාමී චාපාතෝ පතිතං සරං අතිවාක්‍යයන් තිතික්තිස්සන් දුස්සීලෝහි බෞද්ධයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියටම සංග්‍රාමයකට බැහැපු ඇතේ එන කිසිම පහරකට පසුබසින් නැතුව ඒ සියලු ඊපාරවල් කාගෙන සංග්‍රාමයේ ඉදිරියට යන්නේ කොහොමද? ඒ වගේ ධර්ම සංග්‍රාමයේ ඉදිරියට මම යනවා. දුස්සීල බොහෝ ජනයාගේ වචන නැමැති ඊපාරවල් එනවා හැම පැත්තෙම. මම ඒ ඔක්කොම විශ්සලා. එන බුදුරජාණන් වහන්සේට වඩා ලෝකෙට අපි උන්වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ පිළිසරණ කරගත්තා කියන ඉතින් අපි යන අය අපිට කරදර කියලා. ඒකේ මුලින්ම ලෝතර බුදුරජාණන් වහන්සේට තිබිච්ච කරදර මොනවද ලෝකේ? උන්වහන්සේ කොහොමද කිව්වේ? නම් බුද්ධත්වයේ විශේෂය මොකද්ද? බාහිරින් කරදර එන එක නෙමෙයි විශේෂය. එන්න වලකින එක නෙමෙයි. එන කරදර වලට කම්පා නොවීම විශේෂය. මෙන්න මේකයි ආර්ය මාර්ගය කියන්නේ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵලයක් ලැබුණා නම් යම් යම් තරමකින් තමන්ගේ හිත රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන කරුණු එනකොට
ඒ මට්ටමට කොච්චර දුරට යොරොත්තු වෙන මට්ටමටපත් වුණාද? අකම්පිත වෙන මට්ටමටපත් වුණාද? අන්නේ තරමටවත් ධර්මයේ තුල හිත වෙල්ලා කියලා තේරුම් ගන්න. බාහිර ලෝකේ අයිත් මට වදින්න පටන් ගත්තා, බුදන්න පටන් ගත්තා කියලා හිටන් දැන් මම මේකේ දියුණුව කියලා ගත්තා නම් අන්තිම මෝඩකම. ඒක මුලාවේ තියෙන්නේ. වදින්න බුදන්න පටන් ගත්ත එකේ නෙමෙයි සාසන ප්‍රතිඵල හොයන්නේ. නේ අනික අය බැන බැන ආවිලා හිටන් ඊට පස්සේ යාළු වෙච්ච එකේ මෙන්න මේ සාසන ප්‍රතිඵල හොයන්නේ. ඒවා වසී විරුකම් එහෙම තියෙන ඒවා කරා. දැන් මේ ලෞකික සාස්ත්‍ර වලින් තියෙන ක්‍රම තියෙන ඒ වගේ ඒවා. ඒ වගේ පුද්ගලයා දැනගස්සන්න, වන්දවන්න ඒවට තියෙනවා යම් කිසි විදියක අක්ෂර ගන්න බෙදලා හදපු ඔය අක්ෂර සාසුකින් හදපු මන්ත්‍ර ගුරුකම්. ඉතින් ඔයගේ ඒවා කරපු අය මහා පඬිතුකමට ඔවා කරලා ඉතින් මහේසා කිරීලාව ලෝකෙට පෙන්නලා ඒගොල්ලෝ බලපෙන්නනවා. හැබැයි ඒවා බුදු බලවත්, ධර්ම බලවත්, සංඝ බලවත් නෙමෙයි. ඒවා ලෞකික ශාස්ත්‍ර බල. එහෙමවා ලෝකේ නැත්තේ නෑ තියෙනවා. හැබැයි ඒවා නිවන් මඟ නෙමෙයි. ඒවා උද්දාම මාර්ගයක් වෙන එකක් නෙවෙයි. ඔය ගැහුවද? ඒක පොරාද බලන්න. දැකද මගේ වලේ? මෙහෙම උද්දාමීටපත් වෙලා හිටන් වික්ෂිප්ත වෙන සසර ගමනේ මුලා කරන මාර්ග විසක්. ඒ වෙලාව ලැබෙන ප්‍රතිඵල කවදාවත් සැනසුම් මාර්ග නෙමෙයි. සැනසුම් මාර්ගයේ බුදුමගේ දැනගන්න නම් අපි දකින්න ඕනේ. ලෝකයේ විවිධයි, ලෝකයේ විසමයි. රාගදේශ මොහ සහිතයි. ඔවුන්ගේ කටයුතු රාගදේශ මොහෙන්ද පක්ෂයි. රාගක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත අහසට පොළොව වෙන දුරයි. ඒ බඳු පුද්ගලයා රාගදේශ මොහ සහගත පුතඥයා අහසට පොළොව වෙන ඈතයි. අදහස් වලින් පරස්පරයි. විතරාගී, විතදෝෂී, විතමෝහී උත්තමයාගේ අදහස් පවා නිගඩුවට ලක් කරනවා. අපහාසයට ලක් කරනවා. පිළිගන්නේ නැහැ. ඒ පුද්ගලින්ද නින්දා පහත කරනවා. මේක තමයි පුතඥාන මානසිකත්වයන්ගේ හැටි. අන්නේ ඒ වගේ එනකොට අපිට පුළුවන් නම් ඒ වැඩි උපේක්ෂාසහගත වෙන්න. ඒ වැඩි අකම්පිය වෙන්න පුළුවන්. අන්න අකම්පිය වෙච්ච මට්ටමට ලෝකයේ පිළිබඳ යථාර්ථය වටහාගෙන ලෝකයෙන් ඉවත් වෙලා තියෙනවා. ලෝකෝත්තර භාවයටපත් වෙලා තියෙනවා. එතනිනුයි ඔහු ලෝකෝත්තර නුවණක් ලැබුවාද කියලා දකින්න. නැතු අමුතු දෙයක් ලබාගත්ත සුවේකටපත් වෙලා ඉන්නේ කියන එක සුවේ ලැබෙන්නේ අර අකම්පිය භාවයේ නිසාමයි. අකම්පිය නොවන කෙනාට රාගයේ, ද්වේෂයේ, මොහේ මතුවෙනවා බාහිරින් අරමුණු වෙනකොට. ඒසව රාගයෙන් ගිනි ගන්නවා, දේශයෙන් ගිනි ගන්නවා, මොහෙන් ගිනි ගන්නවා, ගින්නෙන් දැවෙනවා. ඒ දැවෙන මානසිකත්වය කියන එක සාමාන්‍ය ලෝකයාගේ මානසිකත්වය. රාගයේ, ද්වේෂයේ, මොහේ දෙන අරමුණු වෙනකොට යථාර්ථය අවබෝධ කරගන්න කෙනාට. ඒ තුළ කම්පාවක් නැත්නම් රාගෙ ගිනි, දේශ ගිනි, මොහ ගිනි නිමිලා. රාගය නිසා, මොහේ නිසා, දේශය නිසා, මොහේ නිසා යම් જાතියක් හටගත්තා. ඒ හටගත්ත જાතිය හොල නෑ ඒකේ නිමිලා. જાති දුකක් නෑ. ඒ જાතිය නිසා යම් ජරාවක් හටගන්න තිබුණා නම් જાතිය නැති නිසා ජරා දුකක් නෑ. જાතිය නිසා මරණයක් හටගන්න තිබුණා නම් જાතිය නැති නිසා මරණ දුකක් නෑ. එහෙනම් රාග ගිනි, දේශ ගිනි, මොහ ගිනි, જાති ගිනි, ජරා ගිනි, මරණ ගිනි. ඒ ටික නැත්නම් ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන 11 ගින්නක් නිමුවා. මෙන්න යථාබෝධය ලැබෙන ප්‍රතිඵලේ නම් 11 ගින්නක නිවීමෙන් නිවන් දැක්කා කියලා කියන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඔහුට කියන්න පුළුවන් මං නිවන් දැකලා තියෙනවා. මොකක් නිසා? රාගයේ හේතුකාරක ලෝකයෙන් එනවා මට රාගෙ ගිනි නැහැ. මතුවෙන්න හේතු නැහැ. ද්වේෂයේ ගිනි හේතුකාරක ලෝකයෙන් එනවා අරමුණු වෙනවා. ගහලා යනවා, බැනලා යනවා, මූණට කියලා ගහලා යනවා. හැබැයි මට කම්පාණයට දේශ ගිනි නැහැ. මුලාවට පත් කරන, මෝහයට පත් කරන දේවල් මේ ලෝකෙ සුන්දර ලෝකයක් මවලා හදලා ලෝකයක් හවස්සන්න හදනවා. ඒ රැවටුමට මට බැඳෙන්න කිසිම හේතුවක් නැහැ. හරියක් නැති කියලා දැකලා ආගින් කළා ඉවරයි. එහෙනම් මට මෝහ ගිනි නැහැ. රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නැති මට. රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නැති නිසා ඒ හේතුවෙන් හටගන්නා වූ මෙලෝ යම් જાතියක් තිබුණා නම් ඒ જાතියත් මට නැහැ. ඒ හේතුවෙන් පරලෝ හටගන්න යම් જાතියේ හේතුකාරකයක් තිබුණා නම් ඒකත් මිදිලා. එහෙනම් මට මෙලෝ හෝ පරලෝ රාග දේශ මොහ නිසා හටගන්න යම් જાතියකින් නැති වෙනවා ඒක මම ළඟ නැහැ. ඒකෙන් නෙවෙයි. ඒ જાතියක බැඳුලා නම් හැදුලා නම් જાතිය නිසා හටගන්න ජරාවේ කින්නට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. જાතිය නැති මට ජරාවකින් නැත්. જાතියකට බැඳුලා නම් ඒ જાතියේ මරණයක්පත් වෙනකොට මරණ ගින්නක් එනවා. ඒකින්වත් මට නැහැ. මම જાතිකින් ජරාකින් මරණ ගින්නෙත් නෙවෙයි. ඒක ප්‍රියයි මනාපයි කියලා බැඳීම නිසා ඒ කැඩී බිඳී වෙනසිලා යනකොට ශෝක පරිදේව දුක් දුමනස් උපායාස කියන ගිනි පහක් එනවා. ඒ පහත් මට නැහැ. එහෙනම් 11 ගින්නකින් මේ මට්ටමට මම මිදිච්ච නිසා කියනවා මම මේ මට්ටමට නිවන් දැකලා තියෙනවා. අංග සම්පූර්ණයෙන්ම නිමුණා කියයි. නිවන් දැකීම පූර්ණයි. අරිහතේටපත් වුණා කල යුතු සියල්ල කරලා ඉවරයි. මේ දිහා කරන්න දෙයක් නැහැ. මාව මොළයන්වත් ගිනි ගන්නන්න බෑ. මගේ මනස සිසිල් වුණා. ඊට පස්සේ කොච්චර වැල්ලා ගියත්, ගහලා ගියත්, කපලා ගියත්, කොටලා ගියත්, මරලා ගියත් මරණාසන්න මොහොත කල්පනා කරලා බැලුවා
මට හතුරුකම් කළා මේ හතුරාගෙන ප්‍රශ්නයක් හිතේ ඉන්න එතන මනසට ආවා. අන්න අරිහත් මනස. ඒ මනසට එනකන් දියුණු කර ගන්න ඕනේ. ඒක මුලදී නෑ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ආර්ය මාර්ගයේ පත්වෙච්ච දැන් පටන් රහතන් වහන්සේගේ ස්වභාවය මිනිසු මයින්ඩ් පුරුදු වෙලා තියෙනවා. මොකද පුත්තජනය පහර ගහන්න බලා ඉන්න නිසා. ආපෝ රහතන් වහන්සේ වගේ ඉන්නේ නා. දැකන්නේ වැඩ පිළි. දැකන්නේ වෙන කොහෙද? දැකන්නේ ගුණ හරප කිව්වේ. කියන්න පුළුවන්. රහතන් වහන්සේ වාගේ ඉන්නනේ රහතන් වහන්සේ නම් එහෙම තමයි. ඒකත් ඇල්ලයි. ඊට මෙහා ඉන්න ඒ මට්ටමේ නෑ. හැබැයි සාගයෙන් දේශයෙන් මොයින් සතර පාගත වීම මානසිකත්වයේ දූෂිතාවයක් ඇති සෝවාන් ඵලයෙන් ඒ ටික ඉවරයි. සියලු රාග දේශ මොහ ඉවරලා නැහැ සෝවාන් වුණා කියලා. කාම ලෝකයේ බැඳීමට හැදීමට කාම ලෝකයේ පහත් තැන් වල කාම උප්පත්තිය අවබෝධය හේතු වෙන යම් කිසි හරියක් තිබුණා නම් සකෘදාගාමී ඵලයෙන් ඒ මට්ටමේ මානසිකත්වයේ ඉවරයි. කාම ලෝකයේ උප්පත්තිය ලබා දෙන්න හේතු වෙන මතු උපතක් ලබා දෙන්න හේතු වෙන මානසිකත්වයේ අනාගාමී ඵලයෙන් ඉවරයි. හැබැයි තවත් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා පහක් ඉතුරුයි. අනිකායක මට්ටමට නෙමෙයි බොහොම තේසියක් තියෙනවා ඒක. ඉවරනේ. ඒකත් ඉවර කරලා තමයි මාන උද්දච්ච ඔක්කොම ඉවරනවා තමයි කැළඹීමක් නැති. වික්ෂිප්තතාවයක් නැති. මොනවා කරලා ගියා තරහකින් නැති. මේ මානසිකත්වයෙන් අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. මේ ලෝකයා දහම් දකින්න නැතුව පුද්ගල විවේචනය කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගල විවේචනය කරනවා නම් මා හෝ මා වැන්නේ කොහොමද? මා වැන්නේ කියන තාත් බුදුරයන් වහන්සේ නම. බුදුන් හා සම කෙනෙක් ඇති නිසා. මා හෝ මෑවන්නේ කැරෙන්න කෙනෙක් විවේචනය කරන්න එපා කිව්වා. මොකද පුද්ගල විවේචනයේ සුදුසුකම් නැහැ. පුද්ගල මානසිකත්වයන්ගේ ස්වභාවය තෝරගන්න සාමාන්‍ය ශ්‍රාවකයෙකුට බෑ අරිහත්ත්වයටපත් වෙන්න. අරිහතුන් වහන්සේවත් පුද්ගල විවේචනය කරන්නේ. මොකද හේතුව ඒක සර්වඥ ගෝචර දහම. එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා යමෙක් විවේචනය කරනවා නම් ඒ මා හෝ මා වැන්නේ කී අන්නේ කිසිම කෙනෙක් කරන්න බෑ කරන්න යන්න එපා. වෙයිච්ච දැන් තියෙන්නේ. අරිහත්ත්වයටපත් වෙලා හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නම. එක ගෙදරකින් කැඳ හම්බ වුණා කැඳ ටික අරගෙන ළඟම කොටියක් වෙනවා කොටේ උඩලා ඉඳගෙන පාත්‍රයේම කඩ තියන කැඳ ටික බීගෙන ගියා. දැන් ඕක බලා හිටිය තවත් හාමුදුරුවෝ. බලා ඉන්න කෑදරේ අපිටත් එක නින්දා කරා. මෙහෙම දොස් කිව්වා. ගිහින් බොන්න තිබුණාද කෑදරේ වල කැඳ ටික එතරම් ඉඳගෙන බිව්වනේ. අර මිනිස්සු බලා ඉඳදී කෑදරකම තරම් මේ විදිහට දොසක් කියවා මොන්ට වරහාමුදුරුවා. උන්වහන්සේගේ තරමත් ඇයි එහෙම බිව්වේ කියලා දන්නේ නැහැ. එවැත්නි ඔය යම්කිසි ඵලයක් ලබලා තියෙනවා. මේ ආර්ය ඵලයක් ලබලා තියෙනවා. මම සෝතාපන්නයි කියලා මම හිතනවා. එහෙනම් හිතාගන්න ඔය ඵලයේ ඔයිම නැවතුණා කියලා. ඔයින් හැට යන්න බෑ කියලා. ඔයත් බෑ. ඇයි එහෙම කියන්නේ? ඉතින් ඒටිය කිව්වහම ඉතුරු බණ ටික දන්නවා. අහලා තියෙනවා. අරිහතුන් වහන්සේ නමකට උපවාද කළොත් එහෙම ආර්ය මෙහා ඉන්න ඵලයක් තියෙන කෙනෙක්. ඒ උපවාදේ කමා කරගන්නකම් හිත වැඩින්නේ. ඒතකොට දැනගත්තා මේ විශේෂය නිකන් කියන්නේ ආයෙක නිකන් එහෙම කිව්වොත් නැති ගුණයක් කිව්වොත් ඒ පරාජිකයි. කවදාවත් එහෙම කරන්නේ සීලවන්ත ගුණවන්ත විශ්වාසයක් නැති ගුණ කියන්නේ. එහෙනම් මෙතන විශේෂයක් තියෙන්න ඕනේ. මේ බේරෙන්න කිව්වේ නෙකුත් නෙමෙයි. අනිත් ස්වාමීන් මොකටද ඇවැත්නි ඔබ මොකටද විවේචනයක් ඇද ඔය විදිහට? මේක වරදක් නැහැ. මගේ තියෙනවා බඩේ අමාරුවක් මගේ අත්දැකීමක් තියෙනවා. උණු කැඳක් බිව්වා නම් උණුවේ. ඒ බඩේ අමාරුව ඒකෙන්ම ඇරෙයි. ඒ බඩේ අමාරුව අපිට ගෑස් අමාරුවක් කියලා අද තියෙනවා. ඒ වගේ දෙයක් උන්වහන්සේට තිබුණා. දැන් මේක අරගෙන එහාට ගියා නම් මේ උණුවෙන් බොන්න තියෙන එක කාලේ ඉවර වෙනවා. ඒ නිසා තමයි මම ඒ සඳහා කළේ කෑදරකමකටවත් කැඳබල වෙන්න දින ආසාවක් කරපු එකක් නෙමෙයි. නමුත් ඕව ඒක දන්නේ නැතුව. ඔබ හිතාගත්තේ මම කැඳ බිව්වේ කෑදරකමට කියලා. අබුත චෝදනාවක් නෙවෙයි කියන ඔන්න ඕකයි. අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම නොදැන ඔබ වහන්සේ කෙරෙහි මෙහෙම විවේචනයක් කරාද කියලා සමා කරගන්න යන්තම් බේරනවා උපවාදේ. ඒ අරිහතුන් වහන්සේගේ ක්‍රියාකලාපය සාමාන්‍ය කෙනෙක් දැක්කහම එයාට සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අනුගතයෙන් ආර්ය බුද්ධිලේ. ආර්ය බුද්ධිලේ වань සෝවාන් බුද්ධිලේට බැරි වුණා. සාතන් වහන්සේව ක්‍රියාකලාපය දැකලා හිටන් යථාර්ථය තෝරගන්න. ඒ වගේ මේ ලෝකේ මිනිස්සුયો කතා කරන හැටි নানা ප්‍රකාරයි. සමහර වෙලාවට ගිහිල්ලා පිරින්දවච්ච හාමුදුරුවෝ කතා කරනකොට වසලේ කියලා කතා කරනවා රහතන් වහන්සේලා මිනිසුන්ට මෙහෙම කතා කරනවාද කියලා භික්ෂුන් වහන්සේලා තපවාද කරනවා. බුදුරණන් හරියට කියනවා කලබල වෙන්න එපා ඒක සසර ආපු වෘද්ධා. දෝෂේ මානසිකව කතා කරන එකක් නෙමෙයි ඒක. නිසා ඒකේ කලබල වෙන්න යන්න එපා. ඒක එකපාර අරින්න පුළුවන් එකක් නෙමෙයි. වාසනා ක්ලේශයක ඇති.
ඒ නිසා එහෙම කතා කරන්නේ. ගැල් සාතු නායකයෙක් වශයෙන් අත්බැව 500ක ආපු ගමනක අවසාන අත්බැව කොයි තියෙන්නේ? එදා කතා බහ කරපු අත්බැව 500ක පුරුපුරු දුරගත මානසිකත්වය සහ ඒ කතාව මිසක් ඔය කෙලෙස් නිසා කරන එකක් නෙමෙයි. ඒ නිසා ඔකට කම්පා වෙලා ඔබලා දෝෂෙ වෙන්න එපා කියලා බුදුරණාහි අනික් අයට අවවාද කරනවා. දැන් මේ වගේ අපි කොහොමද ලෝකයාගේ කතාවෙන් ක්‍රියාවෙන් ලෝකයා දිහා බලලා මොහොතිල් මුල් දුසිල් කියලා එහෙම කියන්නේ. යම් ක්‍රියාවක් යම් ආකාරයෙන් කරනකොට ඒක නරක බව පේනවනම් අපිට එහෙම කියන්න පුළුවන්. මේ අදහසින් මෙතන කැදලිවා නම් ඒක නරකයි. ඒ ඉතිහාසයක් මම දන්නවා. කෑදර අදහසකින් කොටේ උඩලා ඉඳගෙන කැදබිව නම් ඒ හාමුදුරුවෝ කවුරු හරි. ඒ කාරණේ ගැලපෙන්නේ නැති එක. පුද්ගල එළවෙන්නේ නැහැ. පුද්ගල විචනයක් දෙන්නේ. ඒ අහෝ කවුරු හෝ මේ බඳු වෙලා කෑදරකමට කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. අන් දහම දැනගෙන දහමට නෝ පිළිතුරක් දුන්නා. ඒක පුද්ගලයාට එල්ල කරලා ඉතින් උඹත් එහෙමයි කියලා කියන අපිටයි කියන්නේ. හැකියාවක්. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානෙ, ආසේ අංශය ඥානෙ, මේ ආදී වශයෙන් මහා ඥාන ඇති. එයා අනික් කෙනෙකුට සම කරන්න බැරි ඒ නුවණැති බුදු පියාණන් වහන්සේමයි දකින්නේ. මේ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මෙච්චරයි, වීර්ය ඉන්ද්‍රිය මෙච්චරයි, සති ඉන්ද්‍රිය මෙච්චරයි, සමාධි ඉන්ද්‍රිය මෙච්චරයි, ප්‍රඥා ඉන්ද්‍රිය මෙච්චරයි. මොකද ස්වභාවය මෙච්චරයි. මොකද හැඟවුණු කෙලෙස් මේවයි, ඉලිපිට තියෙන කෙලෙස් මේවයි, ගෙවුණා නම් ගෙවිච්ච කෙලෙස් මේවයි, ඉදිරියව මේවයි. මේ ආදී වශයෙන් දැකීමේ පූර්ණ ඥාන ශක්තියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ. එය උන්වහන්සේ කරන්නා වූ විවේචනේ අනික් කෙනෙකුට බැරි නිසා තමයි කිව්ව මා හෝ මාවැන්නේ හැර පුද්ගලෙක් විවේචනය කරන්න එපා. පුද්ගල විවේචනය කරන්න එපා. නරක දේ නරකයි කියන්නේ. ඒක ධර්මානුකූලයි. හොඳ දේ හොඳයි. ධර්මානුකූලයි. යම් කෙනෙක් මට බයිනවා දැක්කොත් ඔබලා ඒ පුද්ගලයා විවේචනය කරන්න එපා. මේ ආකාරයෙන් මේක අබුත චෝදනාවක්. වෙන්න බැරිද? එහෙම විතර හිතා ගන්න. මගේ ಗುಣ කියනවා දැක්කොත් ඒකෙදී ඔහුගෙදී පැහැදිලිව උද්දාම වෙන්නත් එපා. මේක සත්‍ය ආකාරයෙන් උන්වහන්සේගේ තියෙන ගුණයක් හැටියට කියනවා. ඒ සීමාවේ නවතින. හොඳ කියනවා කියලා උද්දාම වෙන කෙනෙක් ඉන්නවා නම් මට නරක කියනවා කියලා ඒක ගැටෙන සම්මුඛයේ කියන කෙනෙක් ඉන්නවා. ඔහු මගේ ශ්‍රාවකත්වයට ගන්න බෑ. ශ්‍රාවකත්වයෙන් පිටවෙලා කරන්න කියලා දේශනා කළා. දීගණිකාය හොඳට විග්‍රහ කරලා තියෙනවා සූත්‍රයේ. ඉතින් මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ. මේ සීනෙන් බිය වෙන ඒ වගේම නොඑක ආකාරයෙන් අමුමුසෙන්ගේ මූර්ඡා ඇති කරන මේ වගේ දේවල් සීලවන්ත වුණා ගුණවන්ත වුණා කියලා එහෙම නවතින්නේ නැහැ. සමහරවිට සීලවන්ත වෙච්ච නිසාම ගුණවන්ත වෙච්ච නිසාම වැඩි වෙන්න පුළුවන්. මොකද උන්ට ඒක තමයි පෙන්වන්න බැහැ. හැබැයි එකලියක් නා සීලවන්ත නම් ගුණවන්ත නම් ඒ දේ කරන්න මොකද වෙන්නේ? පුද්ගලයාගේ තියෙන හික්මීම වැඩි වෙනවා. කැකුළු යක්ෂ කියලා කොට්ටාසියක් මේ කැලෑවල ඉන්නවා. මරණ සතියේ සිහි කරන අයට සිහි කරන විසුවට හිතන්න කියනවා. මේ කැකුළු යක්ෂය කොයි මොහොතේ මාගේ මේ ශරීරයේ බිලිගනී දන්නේ. මගේ ලේ ටික උරයි දන්නේ. එහෙම වුණත් මට මරණය සිද්ධ වෙන්න පුළුවන් දැන් මේ මොහොතේම. කොයි මොහොත හරි එහෙම වෙන්න ඉස්සෙල්ලා මේ ආර්ය මාර්ගය පූර්ණය කරන්න අප්‍රමාද උත්සාහ කරන උත්සාහ වෙනවා. අර යක්ෂයා බිලිගනී කියන එක නෑ කියන එක අපි ඉන්නේ නෑ. මෙහෙම කරපුවාම ඒකෙන් බේරෙයි කියන එකක් නෙවෙයි පින්නේ. ඒක වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තාම වෙලා නැහැ. එහෙනම් මේ ජීවිතයේ පවතිලාදී අප්‍රමාදින් නිතේ ආර්ය මාර්ගයේ පූර්ණ අකම්පේ භාවයටපත් වෙනවා. මම ඒකට උත්සාහ කරනවා කියලා මේ උත්සාහවල අරගෙන පෙන්නනවා. එහෙනම් වික්ෂුන් හතිලාර අරිහත්ත්වයටපත් වෙන්න දින ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවෙදි. වික්ෂුන් හතිලා 500 අකර කැලේට ගියාම කැලේ ඉන්න දේවතාවන්ට තමන්ගේ ශ්‍රීතිය පවුල් එකල බිවට වහින්න සිද්ධ වුණා. මොකද? උන්වහන්සේලාගේ සීල තේජස නිසා උඩ ඉන්න බැරුව ගියා. ඊළඟට උන්වහන්සේලා පන්න ගන්න තමයි පුළුවන් තරම් උත්සාහ කළේ. මොකක් නිසාද? සීලවන්තකම නිසා ඒ අන්තිමේ ඉන්න බැරිකම. නැහ සීලවන්ත වෙන පළියට ගුණවන්ත වෙන පළියට අමනුෂ්‍ය සාන්ත වෙනවා කියලා එහෙම ගණන් ගන්න බෑ. ඒකේ ක්‍රම තියෙනවා. හේතුඵල ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරණවහන්සේ දේශනා කළේ ඒ බඳු සැලපරද හිත් දුරු කර ගැනීමට නම් මෙන්න මේ මෙත් භාවනාව කරන්න. මෙන්න මේ ආකාරයේ ධර්මයේ සිහි කරවලා. ඊයකට ආශිර්වාද කරන්න. මෙන්න මේ කටයුත්ත මෙහෙම කරගෙන යනකොට ඒ අයගේ මානසිකත්වයන් හැදගැහෙනවා ඊට විරුද්ධ වෙන්න බැරුව. අන්න ඒ වගේ අපිට පෙන්වා තියෙන මේ වගේ දෙයකදී අපි නිතරම බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ දුන්න උපක්‍රම. ඒක අපිට දැනගන්න පුළුවන්කම නැහැ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ බඳු අමනුෂ්‍ය උපද්‍රව වෙනවා. ඒ වගේව වළක්වන්න අපිට එක ක්‍රමයක් දුන්නා. ඉතින්ද මේ යන්නේ. ওই ක්‍රමෙම අනුගමනය කරන්න. කතා බහ කරනකොට ඔය ගැන කතා කරන්න. සාකච්ඡා කරනකොට ඔය ගැන සාකච්ඡා කරන්න. කර්මස්ථානයක් වශයෙන් තුවලන සද්ගායනක් කරන්න. කියලා කර්ණීය මෙත්ත සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අනිත් ඒකේ අපිට තියෙනවා
අපිට සැකවර්ණ සැලදින එක්තරා ක්‍රමයක් හේතුඵලය. ඒ සැකවර්ණ වලල්ල අපි ළඟ හිටපුවාම අන්නාර ශරීර සාමුදුරන්ට නන්දයාස ටොක් කරන ශරීර සාමුදුරන්ට ආපදාව කරන්න බැරිලා හිට ඒ ආකාරයටම අමාරු වෙලා ඒක පැත්ත වෙනවා වගේ. අපිට ගහන්න බයින්ද හිඟි කරන්නේ අමනුෂ්‍යව පැත්ත වැටේ වෙහෙති යන්නේ. අපිට සැකවර්ණ වලල්ලක් හදාගන්න හේතුඵල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය රමීයමෙත සූත්‍රයේම ওই ටික තියෙනවා. කර්මස්ථානයක් වශයෙන් ගන්න න පරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචී බ්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤමඤ්ඤස දුක්ඛ මිච්ඡේය මාතායත නියම් පුත්තං ආයුසා ඒකපතවන්තක්කේ ඒවාපි සබ්බූතේසු මාන සංභාවය පරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවය පරිමාණං උද්දං අලෝච තිරියංච අසම්බාධං අවේරණසපත්ත කර්මස්ථාන. ඔන්නේ ගාථාතුන කර්මස්ථානයක් වශයෙන් ඉතර වළඳ පුරුදු වෙන්න ඕනේ. වලාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් අර කිව්ව අමනුෂ්‍ය බලපෑම ඈත් වෙලා යනවා. හරියට කොහොමද මේ ලෝකයේ අර උඩ තියෙන ඕසෝන වායු පටලය කියන එක ගැන අපි දැන් ළඟදී විද්‍යාවෙන් කියන වේරම්භ වාතය කියන අපි බුදුදහම තුලත් ඔක පෙන්නලා තිනවා. මෙන්න මේකේ එන උල්කාපාතේ වදිනකොටම ගැටලා පිච්චිලා යනවා පොළොවට වැටෙන්න ඉස්සෙල්ලා පොළොවට බාධකයක් වෙන්නේ. කොහේ කැරකිලා ආවත් ඔය ඕසෝන වායු පටලය නැමැති රැකවන්න වලල්ල හිඳගෙන බාධකයක් පමුණවන්න පොළොවට වැදිලා තුවාල කරන්න බැරුවා වගේ. අපි වටා පිළිහිටන එක්තරා ආකර්ෂණ මාලාවක්. උඩ යට වට හැමතැනම. බාධා පමුණවන්න බැරි වෙන අසම්බාධං සම්බාධයක් පමුණවන්න බෑ. අවේරං වෛරයක් කරලා පහරක් ගහන්න බෑ. අසපත්තං සාපයක් කරන්න බෑ. ඒවෙන් වේලා කියන හැකවන්නේ. මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා ඔය වගේලාට කරගන්න හැකවන්නේ. ඔය ගාථා තුන අරගෙන අන්න පරෝ පරන් නිකුප්පේ. අපිට ලැබෙන අදහස දැන් කෙනෙකුට කෙනෙක් නොකටයුතු කරන්න නොකරවා. නැත්නම් අවමාන නොකරවා කියලා කියනවා. කුබ්බැහිකම් කියන වචනයක් අපේ සිංහල භාෂාවේ හොදට එනවා කුබ්බේත කියනවා. නිකුබ්බේත කියන. කුබ්බැහිකම් කරන්න එපා. එකෙක් අනිකෙකුට එකිනෙකාට කුබ්බැහිකම් නොකරවා. දැන් කුබ්බැහිකම් කියන්නේ අපේ භාෂාවේ හොදට ගන්න. මොනවද කුබ්බැහිකම්? වැඩ කර නැති බුද්ධලියෙකුට නීච කරන්නේ නිඳා කරවන්න. ඒ වගේම කෙනෙක් අමාරු විදාලා හිනහා වෙන. කෙනෙකුට පාඩු කරන මේ වගේ දේවල් කරනවනේ. ඕවට කියනවා කුබ්බැහිකම් කරනවා. ඔය කුබ්බැහිකම් කරන්න එපා. අපි කතාවට කියන්නේ කුබ්බැහිකම්. ඕවා තමයි අමනුෂ්‍ය ලෝකේ ඉන්න පිරිස් වැඩි හරියක් කරන්නේ. භූත, ප්‍රේත, පිසාච කොට්ටාස වල ඉඳලා බය ගන්නලා, නිද හදලා, මොනේ කරදර ඇති කරලා, ඒකට ගෝචරලා දුක් විඳින උන් සන්තෝෂ වෙනවා. මේ අමනුෂ්‍ය ගති ලක්ෂණය. උන්ගේ ගති ලක්ෂණේ අතර උන් දුක් විඳිනවා ඒ පහර කාගෙන දැවි උන් ඒත් ඔක අත්හරින්නේ. ඒකම කරනවා. ඒක තමයි උන්ගේ හැටි. දැන් මෙතනින් පෙන්නන්නේ එකිනෙකාට කුබ්බැහිකම් නොකරවා. මේ එක්තරා විදිහේ තමාවිදින් මෙත්හිතකින් යුක්තව ලෝකයට පෙන්න කරනාති මඤ්ඤේත කත්තචිනාකාරයි. මේ එකිනෙකාට නොකටයුතු ගන්න නොකරවා. ව්‍යා රෝසනා මේ රොස්බව මුල් කරගෙන. පටික සංඥා. මේ සැඩ ගති ලක්ෂණ සැඩ අදහස් මුල් කරගෙන. නාඤ්ඤ මඤ්ඤස දුක මේ අනික එකිනෙකාට දුක් නොකමැත්තෝ වේත්වා. මාතා යතා නියම් පුතන් දෙපැත්තට තියෙන අදහස් දෙකක්. එකක් පරමාර්ථ අදහසක්, එකක් ලෞකික අදහසක්. මව් කෙනෙක් තමාගේ එකම පුතා ජීවිතේ දෙවෙනිකට ආරක්ෂා කරනවා කියන එක ලෞකික අදහස. අමා මෑණියන් වහන්සේ නැමැති මව් යථාර්ථවත් එකම පුතා නැමැති අරිහතුන් වහන්සේ ලෝ පහල කරන්නේ. දිවාරය නොබලා විහිදින්නේ කොහොමද? අන්න ඒ වගේ උඹලත් මේ එකිනෙකා කෙරෙහි මෙන්න මේ මාන සම්භාවයේ පතුරවපල. මෙන්න මේ සාන්තිය පතුරවපල බුදුරන් වහන්සේ නැමැති මව් ආධාරිත වෙන්නේ මේ පරමාර්ථ වෙන්නේ. මව් කෙනෙක් තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන්න කොච්චර ආදරයකින් බලාපොරොත්තු වෙන්නේ. නියපිටින් පාරක් ගහන තරම් දෙයක් කරන්න කැමති නැතුව. දරුවාට කරදරයක් කරන හිංගින් සැරන කැමති නැතුව. මව් කෙනෙක්ගේ සෙනෙහස පිහිටන් දරුවා කෙරේ කොහොමද? ඒක උපමා කරගෙන වෙලා හිටන් එකිනෙකාට ඒ යහගුණේ වැඩපල්ලා කියන ලෞකික අදහසත් ඒක තියෙනවා. ඒ අදහස් දෙකම තේරුම් ගන්න ඕනේ. ওই අදහස් දෙකේම ප්‍රතිඵල එනවා. මාතායත නියම් පුත්තං ආයසා එකමතමන්තකේ ඒවා පිසබ්බූතේසු මාන සම්භාව්‍ය අපරිමාණ කියන මේ ටික කියනවා. මෙත්තන්ට සබ්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය අපරිමාණ. මේ මෙන්න මේ කියන්නේ යහපත. මේ සාන්තිය. මටත් ලෝකේට පැතිරිලා අප්‍රමාණව මේ මාන සම්භාව්‍ය පිටාව. මානසං කියන මට්ටම කියන්නේ හදයන් කියන මට්ටමට ආපු නැති හිතවත් කරන බැඳිච්ච නැති ලෝක සත්‍යයට යහපත බලාපොරොත්තු වෙන චිත්ත ස්වභාවය. උද්දං අදෝච තිරියංච උඩයට සහ වට අසම්බාධ බාධකයක් එන්න එපා. අවේරං වෛරයක් ඇති වෙන්න එපා. අසපත්තං සාපය පහළ වෙන්න එපා.
මටයි ලෝකයටයි කාටද කියලා කියන්නේ. මෙන්න මේ මෙත්හිත අප්‍රමාණ ලෝකයට පතුරවන අප්‍රමාණ මෙත්හිතක් නිසා මේ හිත පතුරවාගෙන මේ කර්මස්ථානයේ වන්නකොට ලෝකේ වටා ඕසෝන වායු කට්ලිය පිහිටියා වගේ අපේ කය වටා පිහිටනා කිරණ වලල්ල. මෙන්න මේ කිරණ වලල්ල ලේසි එකක් නෙමෙයි මේක කාම ලෝකයේ ඉන්න කිසිම జగතෙකුට මේක බලන්න බෑ. මේක බිඳගෙන ඉන්න බෑ. මෙන්න මේක අදි බලවත් වුණොත් දාන්න. නාසි අග්ගින් වා විසං වා සත්තං වා කමත. ගින්නකින් විසකින් කැත් පහරකින් උහුට පහරක් ගහන්න බෑ. භෞතික ලෝකයේ තියෙන ආයුධකින් කොටලා දෙයක් නෑ. ඒක අතහරින්න තියෙනවා. ඒ තරම් ගණීභාවනයේ කිරණ වලල්ලක් හැදෙන ඇඟවල. විසක් දුන්නොත් විස ජීර්ණ වෙන්නේ ඇඟට. මොහොතකින් ජීර්ණ නොකරම පිට කරලා දාන්න. විස ඇතුල් වෙන්නේ. ගින්නකින් පුච්චන්න හැදුවෝ ගින්න ලං වෙන්නේ. මේ ආකර්ෂණ ඉච්ඡර බලවත් මේ ඵලයේ වැඩුණාම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර ගුණිය වැඩුණාට පස්සේ ලැබෙන ඉහළ ඵලයේ ලක්ෂණ තමයි ඒ කියන්නේ පූර්ණ වශයෙන් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ආකර්ෂණ බලයක් පිළිදෙන හැකවන වලල්ලක් තියෙනවා. මේක නැති කරන්න කිසිම යంత్ర මන්ත්‍ර ගුරුකමකට බෑ. අනවින කොඩි වින හදි හෝනියන් 1000ක් කරලා වැඩක් නෑ. ඒ ඔක්කොම ලෞකිකයි කාම ලෝකේ සතු. කාම ලෝකේ තිබෙන්නා වූ කිසිම ගැහැටකින් ඒ තිබෙන හැකවන්නේ නැති කරන්න බලයක් නෑ. ඒක අප්‍රමාණ බලයක්. ඊටාවි යන්ත්‍රයක් දාගෙන හරිය දාගෙන හැකරගෙන ඉන්නවට වැඩි. උදේට දවල් රාත්‍රියේ ලැබෙන වෙලාවක ওই ගාථාතුන කර්මස්ථානයක් වශයෙන් වල්ලවල්ල පුරුදු කරගත්තොත් ඒ ලබන හැකවන්නේ ඒ වෙන මහා යන්ත්‍රේ මේ සසර ගමනේ අවසානයේකම ඉවර වෙන්නේ. මෙතනින් මැරලා යන්ත්‍රයක උපතක් ගියා නම් ඒ උපත කියන තේ රැකවන්න වලල්ලත් යන හැදෙනවා. එතනත් ඒක තියෙනවා. එහෙනම් කිල්ලට අහු වෙන්නේ නැති නිවන් දකින්න තුරු දින යන්ත්‍රයක් දා ගන්න ඕන නම් කෙනෙකුට නොපෙන්නේ යන්ත්‍රයක් ඔය ගාථා තුන උදී දවල් මාස භාවිතා කරන්න ඕනේ. දවල්ට පැය හරි කවන්නේ පුළුවන් වෙලාව. ඔය යන්ත්‍රේ වැරදගත්තට පස්සේ ආයි යන්ත්‍ර මන්ත්‍ර ඕනේ නැහැ. බලිතෝ ඉලෝනෙත් නැහැ. යක්ෂේ ආරසාවෙන් නතරයක් ඕනෙත් නැහැ. ඔය ආරසාව නිවනට මඟපාදමින් කෙලවර කරනකන් ආරසාවක් වෙනවා. මේ ගාථා තුන මතක තියාගන්න පිටිපොතේ දිනනවා. ඒ වගේම කර්ණීමත් සූත්‍රයේ තියෙන ගාථා තුන ඔය කර්මස්ථානයක් වශයෙන් වලාගෙන ගිහිලා බලන්න ප්‍රතිඵල. හරියට කරගෙන යනකොට ප්‍රතිඵල ලැබෙනවා.